පුතේ ඔක්කොටම ආයුබෝවන්. ආයුබෝවන් සර්. හොඳයි ඔක්කොටම ආයුබෝවන්. දැන් මම මේ ආයුබෝවන් කිව්වේ 9 ශ්‍රේණියේ ළමයි. දැන් මම මේ ආයුබෝවන් 9 ශ්‍රේණියේ ළමයින්ට වෙනදනම් මම ඉතින් මේ වෙලාවට ආයුබෝවන් කිව්වේ 8 ශ්‍රේණියේ ළමයි. අද පොඩි වෙනසක් තියෙනවා. වෙනසක් කියන්නේ බෑහෙන වෙනසක් තියෙනවා. අද 9 ශ්‍රේණියේ දරුවන්ට තමයි මම මේ ආයුබෝවන් කියලා කිව්වේ. ඒක මතක තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගොල්ලෝ දන්නවා අපි සාමාන්‍ය විදිහට පන්ති පටන් ගත්තා නේද? එතකොට දැන් සාමාන්‍ය පන්ති වල ළමයි එනවා. එතකොට මම මේ නිකන් බැලුවේ සාමාන්‍ය පන්ති වලට එන ළමයින්ගෙන් තාම පොඩි පිරිසක් විතරයි තමයි 4 දෙනෙක් විතරයි සම්බන්ධ වෙලා ඉන්නේ. අනෙක් ළමයි ටික ඔන්ලයින් සාමාන්‍ය පන්ති එකේ හින්දා ආය ඔන්ලයින් බෑ කියලා හිතෙන්න ඇති. නේද? තමයි. ඒගොල්ලන්ට දැන් අපි කියලා දෙනවා කැමති නම් එන්න කියලා. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍ය පන්ති වලට ඉන්න නිසා සමහර ගාට ඕනේ නැහැ කියලා හිතෙන් ඇති. කමන්නේ පුතේ. ඕගොල්ලෝ මතක තියාගන්න සාමාන්‍ය පන්ති වලට ආවේ නැතත් ඔන්ලයින් පන්තියට විතරක්ම සම්බන්ධ වුණා කියලා ඕගොල්ලන්ට කිසිම අඩුපාඩුවක් අපි වෙන්න දෙන්නේ නැහැ. තේරුණාද? දැන් සමහර දරුවෝගේ හිතේ ඇති අනේ අපි මේ ඔන්ලයින් පන්ති වලට ආවොත් අපිට අනෙක් ළමයින්ට විතර ඉගෙන ගන්න අවස්ථාව නැති වෙයිද කියලා ඕගොල්ලන්ට එහෙම හිතුවිල්ලක් එන්න පුළුවන්. පුතේ එහෙම වෙන්නේ නැහැ. අපි අනෙක් පන්ති වලට කරන ළමයින්ට වගේම උගන්වන විදිහටම ඕගොල්ලන්ටත් අපි උගන්වනවා. ඉතින් පුතේ මෙතන පොඩි වෙනස තියෙන්නේ. හැබැයි අපිට ඕගොල්ලන්ව හරියට ඔක්කොම වැඩ කරාද නැද්ද කියලා අපිට හොයාගන්න නම් බෑ.
හැබැයි පුතේ ඕගොල්ලෝ අවංකවම ඕගොල්ලෝගේ වගකීම මොකක්ද කියලා අවබෝධ කරගත්ත දරුවන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔන්ලයින් පන්ති. තේරුණාද? සාමාන්‍ය වගකීම අවබෝධ කරගත්තා දෙමාපියෝ ඉඳලා හිටලා දරුවා මොකද කරන්නේ කියලා නිරීක්ෂණය කරනවා නම් ඕගොල්ලන්ට ඔන්ලයින් පන්තියකට සම්බන්ධ වුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනික අපේ තියෙන විශේෂත්වය තමයි ඕගොල්ලන්ට ඕනම අවස්ථාවක ප්‍රශ්න අහන්න පුළුවන්. නේද? ඕගොල්ලන්ට මොනවද අපි මේක උගන්වනකොට ඇති වෙන ප්‍රශ්න ඕගොල්ලන්ට අපිත් එක්ක සාකච්ඡා කරලා ඒක විසඳ ගන්න අපි අවස්ථාව හදලා තියෙනවා. ඒක නිසා කිසිම විදිහකවත් ඕගොල්ලන්ට මේ සාමාන්‍ය පන්තියක් වේවා ඔන්ලයින් පන්තියකදී අසාධාරණයක් දරුවන්ට සිද්ධ වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට අසාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඉතින් ඒකෙන්ද ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න අපිත් එක්ක කතා කරන්න පුළුවන් නේද? ඕගොල්ලන්ට මයික් එක ඔන් කරගෙන කතා කරන්න විතරයි තියෙන්නේ. ඒකට මම උත්තර දෙන්න ලෑස්ති. එහෙනම් කිසිම බයක් වෙන්න එපා. ඔන්ලයින් විතරක්ම සම්බන්ධ වෙන දරුවෙකුට කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. එහෙනම් පුතේ අපි අපේ වැඩේ පටන් ගමු. නේද? අපි අපේ වැඩේ පටන් ගමු කියන්නේ දැන් එහෙමනම් 9 ශ්‍රේණියේ වැඩ දෙකට පටන් ගමු. ඒකකම ඕගොල්ලෝ දන්නවා අපි මං කියන්නේ ඕගොල්ලන්ව දැනුවත් කරලා තියෙනවා. අදත් මම දැනුවත් කරන්නම්. මේ 9 ශ්‍රේණිය කරගත්තා කියලා ඕගොල්ලෝ බය වෙන්න එපා. 8 ශ්‍රේණිය ඉගෙන ගන්න බැරි වුණා. ඒකින්ද 8 ශ්‍රේණියේ සමාන පාඩම් අපිට ඉගෙන ගන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. ඒකින්ද අපිට 9 ශ්‍රේණියේ තියෙන පාඩම් කරගන්න බැරි කියන මානසිකත්වය අයින් කරගන්න. එහෙම කිසිවක් වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට මුල් අවස්ථාවේ නම් 6 5 ඒ කොටස් වලින් නම් අපි කියලා දෙනවා. ඒ අදාළ පාඩමට අවශ්‍ය ටිකකින්ද 9 ශ්‍රේණියේ පාඩමක් ඉගෙන උගන්වනකොට මේ ඉස්සෙල්ලාම 9 ශ්‍රේණියේ කොටස් වලට යන්නේ පොඩි පන්ති වල ඉඳන්ම ඒ අදාළ මේ පාඩමට අයිති කොටස් ටික අපි ඕගොල්ලන්ට ඒ දැනුම දීලා ඒ කොටස් ටික සම්පූර්ණ කරලා තමයි පුතේ ඕගොල්ලෝ අපි 9 ශ්‍රේණියේ කොටස් වලට ගෙනියන්නේ. ඒකෙන් මතක තියාගන්න කිසි විදිහකට ඕගොල්ලන්ට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. ඉතින් පුතේ එහෙනම් අපි දන්නවා මේ කාලය කොහොමද අපි බෙදන්නේ කියලා. මුල් කොටස මුල් භාගයේ පන්ති කරන එකේ මුල් භාගය අපි කරන්නේ අදාළ ශ්‍රේණියේ පාඩම් ටික, ඒ කියන්නේ 9 ශ්‍රේණියේ පාඩම්. ඒ වගේම තමයි ඉතුරු භාගය කරන්නේ මේ ඉතුරු භාගය කරන්නේ 8 ශ්‍රේණියේ පේපර් 8 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍ර. ඉතින් ළමයි ඔයගොල්ලන්ට කිසිම හානියක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 8 ශ්‍රේණියේ 3 වෙනි වාර විභාගයටත් ඔයගොල්ලන්ට ලස්සනට මුහුණ දෙන්න පුළුවන්. හොඳ ලකුණකට යන විදිහට අපි 8 ශ්‍රේණියේ 3 වෙනි වාර විභාගේ පේපර්ස් කරනවා. ඕගොල්ලෝ 8 ශ්‍රේණියේ 3 වෙනි වාර විභාගයට මුහුණ දෙන්නත් එක්ක. ඒකින්ද ඕගොල්ලන්ට තව 9 ශ්‍රේණිය ඉගෙන ගන්නවත් එක්කම තව තවත් ඕගොල්ලන්ට 8 ශ්‍රේණියේ පේපර්ස් කරන නිසා ඕගොල්ලන්ට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. 8 ශ්‍රේණියේ විභාගයට මුහුණ දෙන්න. ඒකින්ද මම බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ගේ හොඳ ලකුණු ටික මට විභාගයේදී අරන් දෙයි කියලා මම විශ්වාස කරනවා. තේරුණාද? හරි. එහෙනම් පුතේ අපි අපේ වැඩේ පටන් ගමු. දැන් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ අටුවත කොටස් කීයකට කැඩිලා තියෙනවද කියලා 9 ශ්‍රේණිය. පුතේ පොත් තුනක් ඕගොල්ලන්ට හම්බ වෙනවා. 9 ශ්‍රේණියේ අටුවතේ ඕගොල්ලන්ගේ ගණන් පොතේ කොටස් තුනක් තියෙනවා ඕගොල්ලන්ට. එතකොට මේ කොටස් තුනේ තියෙනවා පුතේ පාඩම් 28ක්. පාඩම් තියෙනවා ඕගොල්ලන්ට 28ක් තියෙනවා. පාඩම් 28ක් තියෙනවා මේ 9 ශ්‍රේණියේ. ඒත් එක්කම මම ගිය සතියේ කිව්වා සාමාන්‍ය පෙළ විභාගයේ දොරටුව තමයි 9 ශ්‍රේණිය. සාමාන්‍ය පෙළ විභාගයේ දොරටුව තමයි 9 ශ්‍රේණිය. ඒකින්ද මතක තියාගන්න ඔයගොල්ලෝ අතිශයින් වැදගත් අතිශයින් තීරණාත්මක පන්තියකට ශ්‍රේණියකට තමයි ඔයගොල්ලෝ මේ උසස් වෙන්නේ 9 ශ්‍රේණිය. ඒකින්ද මේ සාමාන්‍ය පෙළ විභාගයේ දොරටුවයි මේ. ඒකින්ද මතක තියාගන්න දොරටුව හරියට වැඩ කරගත්තොත් දොරටුව හරියට හදාගත්තොත් තමයි අපිට පහසුවෙන් ඉතුරු ටිකට අත්දැක ඉඳලා යන්න පුළුවන්. ඒකින්ද මතක තියාගන්න අතිශයින් වැදගත් ශ්‍රේණියක මේ ඉන්නේ. ගිය අවුරුද්දවල පිස්සු නැටුවා නම් 8 7 6 පිස්සු නැටුවා නම් දැන්වත් ඒ නඩමු පිස්සු නවත්තා. මෙතෙන් පිට අධිෂ්ඨානයක් කරගන්න මම 9 ශ්‍රේණියේ ඒවා හරියට ගුරුවරයාගෙන් අහලා විමසලා ප්‍රශ්න අහමින් ඉගෙන ගන්නවා කියන අධිෂ්ඨානය ඇති කරගන්න. ඒ වගේම තමයි ගණිතයට ඒ සාමාන්‍ය ලේසියෙන් ගන්නවා කියලා අධිෂ්ඨානයක් කරගන්න. අමාරුවෙන් ගන්න නෙවෙයි ලේසියෙන් ඒ සාමාන්‍යයෙන් ගන්නවා කියන එකේ අධිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් බලාපොරොත්තු වෙනවා මම ඕගොල්ලෝ ඒ විදිහට කරයි කියලා. එතකොට ඒත් එක්කම අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න චක්‍රයේ කවදාවත් අමතක කරන්න එපා. මොකද චක්‍රයේ නැත්නම් අපිට ගමන නැහැ. ඕගොල්ලෝ කීයේ පන්තියට ගියා?
9ද 10ද 11ද ගියා. ඕගොල්ලන්ට චක්‍රය කියන කොටස අමතක වෙලා තියෙනවා නම් ඕගොල්ලන්ට අවශ්‍ය තැනට යන්න බැරි වෙනවා. ඒකද ඒක පුළුයි තියාගන්න. චක්‍රය කියන එක කවදාවත් අමතක කළ හැකි දෙයක් නෙවෙයි. එහෙනම් කතා ඇති වැඩේ පටන් ගමු. බය වෙන්න එපා. පළවෙනි පාඩම 8ේදී 7ේදී 6ේදී 5ේදී 4ේදී ඉගෙන ගත්ත කොටස් ටිකක් මේ. 8ේදී 7ේදී 6ේදී 5ේදී 4ේදී ඉගෙන ගත්ත පාඩමක් තමයි මේ දැන් අද දවසේ 9 ශ්‍රේණියේ දරුවන්ට මම උගන්වන්නේ. පුතේ ලියා ගන්න එහෙනම් ඉස්සෙල්ලාම මාතෘකාව පාඩම් 28 පළවෙනි පාඩම ලියා ගන්න මාතෘකාව හොඳට සුපුරුදු වචනය. හොඳට සුපුරුදු වචනය. මෙන්න ළමයි පළමු පාඩම. කවුරුවත් මේක කියන්නේ ඔම්මේ මේ මොකද? අපි මේක දන්නේ නැහැ. අපි මේව දැකලා නැහැ. මේ වචනේ අහලා නැහැ. කිසි කෙනෙකුට කියන්න බෑ. සංඛ්‍යාවක්. ඒත් එක්කම පොඩි ලියමක් තියෙනවා. තමන් ඉන්න තැන හොඳට සිග්නල් තියෙනවා නම් කැමරා එකක් ඔන් කරගන්න. හරි. මාතෘකාව ලියාගෙන ඇති. ළමයි හතර ශ්‍රේණිය ටිකක් මතක් කරගන්න. චෝඩි ගාන දැන් අවුරුදු 5කට පෙර හතර ශ්‍රේණිය මතක් කරගන්න. හතර ශ්‍රේණිය කොහොමද හිටියේ කියන එකත් මතක් කරගන්න. ඉගෙන ගත්තේ මොනවද කියන එකත් මතක් කරගන්න. මෙන්න බලන්න. මාතෘකාව සංඛ්‍යාවක්. ඇත්තම කතාව 8 ශ්‍රේණියේ පළවෙනි පාඩම සංඛ්‍යාවක්. 8 ශ්‍රේණියේ ඕගොල්ලෝ හිතපු අවුරුද්දේ පළවෙනි පාඩම සංඛ්‍යාවක්. ඉතින් හරියම ලේසියෙන් ඕගොල්ලන්ට මම විශ්වාස කරනවා පුළුවන් වෙයි කියලා. නමුත් ඒක කරේ නැත්නම් බය වෙන්න එපා. හතර ශ්‍රේණිය නම් මම මතක් කරනවා. මෙන්න සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද දන්නවද? සංඛ්‍යා පෙළ ගැස්ම. සංඛ්‍යා පෙළ ගැස්ම. සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද? සංඛ්‍යා පෙළ ගැස්ම. මෙන්න බලන්න. මෙන්න සංඛ්‍යා පෙළ ගැස්ම. ඉතින් මේ කියන සංඛ්‍යා රටාව. සංඛ්‍යා ටිකක් වේලියට ලියන එක තමයි සංඛ්‍යා රටාවක් කියන්නේ. මේ තව එකක් ලියනවා. මේ බලන්න. සංඛ්‍යා පෙළ ගැස්ම. සංඛ්‍යා කීපයක් ලියනවා මෙන්න සංඛ්‍යා රටාව. මෙන්න මේ මොකක්ද? සංඛ්‍යා රටාව. මේ සංඛ්‍යා කීපයක් වේලියට ලියලා තියෙනවා. ඉතින් මේක කියන්නේ මොකද්ද? සංඛ්‍යා රටාව. මේ බලන්න. මේ ලියලා තියෙන්නේ සංඛ්‍යා රටාව. මේ බලන්න. මේ ලියලා තියෙන්නේ මොකද්ද? සංඛ්‍යා රටාව. උදේ සංඛ්‍යා ටික පෙළියට ලියපුවාම අපි කියන මොකද්ද? සංඛ්‍යා රටාවක් කියලා. ලියා ගන්න එහෙනම් මෙන්න මේ විදිහට කරුවක් දාලා ලියා ගන්න පුතේ හැමෝම සංඛ්‍යා කිහිපයක් ලියා දක්වා ඇති රටාව සංඛ්‍යා රටාවක් ලෙස හඳුන්වයි. මේ ටික ලියා ගන්න ටග් ගාලා. මේ බෝඩ් එකේ ලියලා තියෙන ටග් ගාලා ලියා ගන්න.
සර් පොඩ්ඩක් ආයෙ කියන්නකෝ. සංඛ්‍යා මුල ඉඳන් ඕනේද? ඔය අන්තිමට ලියාගත්තේ ඔව් පොතෙන් සර් මාව ලියුණා. පොඩ්ඩක් ලියාගත්තේ නැද්ද? මා ඇති කියන තැනට ලියාගත්තා සර්. මොකද්ද? ලියා දක්වා ඇති කියන තැනට. තේලියා සංඛ්‍යා රටාවක් ලෙස හඳුන්වයි. සංඛ්‍යා රටාවක් ලෙස හඳුන්වයි. මේ ලියන්න. මකණ්ඩද හරි. පුතේ මම මෙන්න මේක පොඩ්ඩක් බලා ගන්න. මෙන්න ලියනවා මම මෙන්න මේක. සංඛ්‍යා රටාවක් ලියනවා. හරිද? සංඛ්‍යා රටාවක් මම ඕන ලියුවා. ලියාගන්න බෑ දැන් මේක පොඩ්ඩක් අහගන්න. මෙන්න සංඛ්‍යා රටාවක් ලියනවා. තවත් සංඛ්‍යා රටාවක් ලියනවා මෙන්න මෙහෙම. මේ සංඛ්‍යා රටාවේ සහ මේ සංඛ්‍යා රටාවේ ඕගොල්ලන්ට පේනවද විශේෂත්වයක්? ඔව් සර්. මොකක්ද? දෙවෙනි සංඛ්‍යා රටාවේ යට එකේ තව දුරටත් තියෙනවා. අන්න වචනේ මොකද දන්නවද වෙනස? පොතේ මේකේ බලන්න ලක්ෂයන් 33ක් දාලා තියෙනවා. මේකට එහෙම යොදාන්න නැත්. මේකට එහෙම යොදාන්න නැත්. මේකට 33ක් තියෙනවා. මේ 33න් තිය මොකද්ද දක්වන්නේ? 33න් භගවන්නේ මොනවද? තවදුරටත් සංඛ්‍යා තියෙනවා. තවදුරටත් සංඛ්‍යා තියෙනවා කියලා. තවදුරටත් සංඛ්‍යා රටාවේ සංඛ්‍යා තියෙනවා කියලා. තියෙනවා. ඔව් මේකේ ඉවරයි. මේක මෙතන එක 7 වෙනි පටන් ගන්න 34 ඉවරයි. හැබැයි මේක දෙකෙන් පටන් ගත්ත තැන තියෙනවා ඉවර වෙච්ච තැනක් නැහැ. ඉවර වෙච්ච තැනක් කොතනද කියලා කියන්න බෑ. ඒක දැක්වීම සඳහා තමයි මෙන්න මේ විදිහට ලක්ෂයන් 3ක් දැන්නේ. ඕව 7ේදී 8ේදී ඉගෙන ගත්තා. කවුරු හරි දරුවෙක් කියන්නේ මෙවැනි සංඛ්‍යා රටාව ආරම්භයකුත් තියෙනවා කෙලවරකුත් තියෙනවා. ආරම්භයක් සහ කෙලවරක් තියෙන සංඛ්‍යා රටාවකට කියන ලස්සන නමක් තියෙනවා. මොකක්ද? को मैं हाय हाथे इගෙන ගත්තේක को 9ට කිය මැද්දෝ පරිමිත සංඛ්‍යා රටා very good මොකක්ද පරිමිත සංඛ්‍යා රටා ලියා ගන්න අනුමාත්‍රකාව පරිමිත संख्या रटा परिमित संख्या रटा लिया गया मैंने में उड़ एक वितर
උඩ පේලිය විතර පහළ පේලිය එපා. තරකාල ලියා. උඩ පේලිය විතරක් ලියාගන්න පහළ පේලිය එහෙම එපා. පුතේ ඔයගොල්ලෝ ඉන්න තැන සිග්නල් එහෙම මදි වගේ දැනෙනවා නම් සිග්නල් මදි වගේ දැනෙනවා නම් කැමරා එක ඕෆ් කරගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝට සිග්නල් මදි වගේ දැනෙනවා නම් අපි කියන එක කැඩි කැඩි වගේ ඇහෙනවා නම් මයික් මේ කැමරා එක ඕෆ් කරගන්න. හැබැයි ඕකට ඇහෙනවා නම් කැමරා එක ඕෆ් කරන්නත් එපා. ලියාගත්තද මේ උඩ වේලිය? ඔව් සර්. ලියාගන්න මෙන්න මෙහෙම පහලින් ලියාගන්න. කෙලවරක් තිබෙන කෙලවරක් තිබෙන සංඛ්‍යා රට කෙලවරක් තිබෙන සංඛ්‍යා රට කෙලවරක් තිබෙන සංඛ්‍යා රට පරිමිත සංඛ්‍යා රටා ලෙස පරිමිත සංඛ්‍යා රටා ලෙස හඳුන්වයි. ඊළඟ අනුමාතුකාවක් ලියා ගන්න. අපරිමිත සංඛ්‍යා රට. අපරිමිත සංඛ්‍යා රට. ලියාගන්න මෙන්න මේ විදිහට ලියාගන්න. කෙලවර නොමැති කෙලවර නොමැති සංඛ්‍යා රට කෙලවර නොමැති සංඛ්‍යා රට අපරිමිත සංඛ්‍යා රටා ලෙස අපරිමිත සංඛ්‍යා රටා ලෙස හඳුන්වයි. අපරිමිත සංඛ්‍යා රටා ලෙස හඳුන්වයි. මේක ලියන්න. කෙලවරේ 33කුත් දාන්න.
මම පොඩි වැඩක් අහන්න පොඩි ප්‍රශ්නයක් අහන්න මෙන්න මේ ඉලක්කම තියෙන තැනට එක්තරා නමක් කියනවා කාටද කියන්න පුළුවන් පළමු පදය පළමු පදය මේක දෙවන පදය මේක තුන්වන පදය තුන්වන පදය එන අහගන්න මේකට කියනවා පළවෙනි පදය දෙවෙනි පදය තුන්වෙනි පදය හතරවෙනි පදය තව තිබුණා පස්වෙනි හයවෙනි හත්වෙනි පදය ඇති හැබැයි මම ලිව්වේ නෑ ෂේප් එකේ ලක්ෂයන් තුනක් ඩොට් තුනක් දාලා මම වැඩි ෂේප් කරගත්තා ඉතින් මේ කියන්නේ අපරිමිත සංඛ්‍යා රටාව ඒකෝ දැන් ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද සංඛ්‍යා ලියන පේලියක් සංඛ්‍යා පේලියක් සංඛ්‍යා රටාවක් කියනවා පරිමිත සංඛ්‍යා රටාවක් කියන්නේ කෙලවර තියෙන සංඛ්‍යා රටාවට පරිමිත සංඛ්‍යා රටාවක් කියනවා කෙලවර නොමැති සංඛ්‍යා රටාවකට අපරිමිත සංඛ්‍යා රටාවක් කියනවා ඒකෝර අපරිමිත සංඛ්‍යා රටාවක් දාපන්නේ මෙන්න මේ කෙලවරේ අවසානයේ ලක්ෂයන් තුනක් යොද යෙදෙවෝ ඒක අපරිමිත සංඛ්‍යා රටාවක් කියලා අපි දන්නා එහෙමනම් මෙවුවා අද ඉගෙන ගන්න එකක් නෙවෙයි 9 වෙනි ඉගෙන ගන්න එකක් නෙවෙයි පුතේ ඕගොල්ලෝ ජූලි පන්තිවේදී ඉගෙන ගත්ත දෙයක් මම මේ නැවත මතක් කිරීම කරේ හේතුව අටේදී සංඛ්‍යා රටාව පාඩම ඉගෙන ගන්න බැරි වුණා අසාධාරණයක් නොවන විදිහටයි මේක මම ඉගෙනන්නේ ඒක හින්දා දැන් ඔයගොල්ලෝ පැහැදිලි ඇති මුල් පාඩම් මුල් අවුරුදු වල කරගන්න බැරි වුණා මෙතනින් එහාට හරි ඔයගොල්ලන්ට අල්ල ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් දැන් ඇති කරගන්න මොකද හේතුව අපි පොඩි පන්ති වලින් නම් මේ කොටස් ටික ඔයගොල්ලන් එක්ක සාකච්ඡා කරන නිසා හරි දරුවෝනි දැන් එතකොට මම මෙන්න මෙහෙම කතාවකට යනවා හරි මතකද දන්නේ නැහැ මෙන්න මෙන්න සාධාරණ කියන වචනය කියනවා අපේ ඉගෙන ගත්ත මතක නැහැ එක්තරා ගණිතයකදී ගණිත පාඩමක මතකයි මතකයි මොකක්ද ඒක පොදු පදය මොකක්ද පොදු පදය කියලා අපි එකක් හරි පොදු පදයක තවත් නමක් තියෙනවා මොකක්ද සාධාරණ පදය very good පුතේ පොදු පදය ගෙවත් සාධාරණ පදය මතකද දන්නේ නැහැ අපි බලමු 7 පන්තියේ ප්‍රශ්න ටිකක් අපි ඉස්සෙල්ලා දෙමු ලියා ගන්න මෙන්න මෙහෙම ලියා ගන්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙම පහත දක්වා ඇති සංඛ්‍යා රටාවේ පහත දක්වා ඇති සංඛ්‍යා රටාවේ साधारण पदय एलाइरा पोदु पादय लिया दक्वन्न साधारण पदय एलैरा पोदु पदय लिया दक्वन्न हरे पहले प्रश्न हाथ सेमिये एकाक मत कद बल हाथ सेमिये इगन गत्ते का मत कद बल हाथे भी इगन गत्ता अटे भी इगन गत्ता
ලියලා ඉවර නම් මාක් කරන්න. මාක් එකක් දාන්න. ලියලා ඉවර නම් මාක් එකක් දාන්න. ලියලා ඉවර නම් මාක් එකක් දාන්න. හදලා ඉවරුණ ගමන් මේ දෙකටම සාධාරණ පදේ නැත්නම් පොදු පදේ හෙව්වනම් මාක් කරන්න. මාක් කරන්න. හරි වගේ. සමහර කට්ටිය මාක් දාන්නේ නෑ වගේ. ඇයි මේ මාක් දාන්නේ නැත්තේ? හොඳ නෑනේ මේ වැඩේ. හදලා ඉවර නම් මාක් එකක් දාන්න. ගොඩක් ළමයි මාක් දාලා තියෙනවා. හොඳයි පුතේ හරි. දැන් අහගන්නකො දරුවෝ මෙන්න මෙන්න මම ලියන්නම් කෙලින්ම සාධාරණ පදේ. මේ පළවෙනි සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ. මෙන්න මෙහෙම. 3යි දෙවෙනි සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ. 7යි කවුරු හරි දරුවෙක් මම කියලා තියෙන ඕගොල්ලන්ට ඉගෙන ගන්න ලැජ්ජා වෙන්න එපා, ප්‍රශ්න අහන්න ලැජ්ජා වෙන්න එපා. මොකද දරුවෙක් ඉගෙන ගන්න ඕන ප්‍රශ්න අහන්න ඕන තමන්ට තේරුම් නැත්නම් පැහැදිලි නැති තැන් ප්‍රශ්න අහුවොත් ගුරුවරයෙක් කියලා දෙන්න ඕනේ. ඒක ඕනම ගුරුවරයෙක් වගකීම යුතුයකම. එහෙමනම් කවුරු හරි කියන්නේ මෙන්න මේක සාධාරණ පද හොයාගත්ත විදිය. තේරුම් නැති කවුරු හරි කෙනෙක් ඉන්නවනම් කරුණාකර මට කියන්න. සර් තේරුන්නේ සර් තේරුණා. තාම රෙකෝඩින් දැම්මේ නැහැ. සඳුර විතර දාන්න රෙකෝඩින් නේ. සර් තේරුණා. හෙට ක්ලාස් තියෙනවා. ඔව් ක්ලාස් එකෙන් මොනවද පිළිගන්න. හරි තේරුණා නේද? අන්න එහෙම තමයි ඉගෙන ගන්න කියන්නේ. මට මේ කෝල් එකක් ආපු හින්දා මට ඔයගොල්ලෝ අරුණා කියන එක. මේ අන්න එහෙම කියන්න. අන්න එහෙම මේ නිහතමානී වෙන්න. මම කියනවා නිහතමානී වෙන්න කියලා. නිකන් සමහර ළමයි තේරුන්නේ නැහැ. පඬිතියෝ වගේ ඉන්නවා. අන්තිමට වන්න ඕන මෙලෝදයක් තේරිලා නැහැ. විභාගේ බලනකොට ලකුණුත් නැහැ. අවස්ථාවත් එකක් උනේ තේරුම් නැත්නම් ගුරුවරයාගෙන් අහන්න බය වෙන්න එපා. තේරුම් නැහැ කියලා කියන්න. කියලා දෙනවම තමයි. අපි කියලා දෙනවම තමයි. දැන් මම චූටි දෙයක් කියන්නම්. මම අහන්නේ මේක තේරුම් නැහැ කියපු දරුවෝ. තේරුම් කියන දරුවොත් එක මට මේ වෙලාවේ කතාවක් නැහැ. හරි. පොතේ තේරුම් නැහැ කියපු කට්ටිය විතරයි මේවට උත්තර දෙන්න ඕන. පොතේ මෙන්න මේ ලියලා තියෙන සංඛ්‍යා ඉලක්කම් කිහිපය දිහා හොඳින් ඕගොල්ලෝ බැලුවොත් ඕගොල්ලන්ට මතක් වෙනවාද එක්තරා චක්‍රයක්. එක්තරා චක්‍රයක් මේකේ මතක් වෙනවාද මේ ඉලක්කම් කිහිපය දිහා බැලුවොත්? ඔව් සර්. හරි පුතේ. තේරුම් නැහැ කියපු දරුවෝ වෙන්න ඕන උත්තර දෙන්න. තේරුණ දරුවන්ට උත්තර දෙන්න අයිතියක් නැහැ. මේ ඉලක්කම ටික බැලුවොත් පේනවද මොකද්ද මතක් වෙන මේ චක්‍රයක්? 3 9 12. ඒක තියෙන්නේ මොන චක්‍රේද? 3 වරක් චක්‍රේ. එහෙනම් මේක 3 වරක් චක්‍රේ තියෙන මුල් සංඛ්‍යාවේ සිට තියෙනවා. 3 වරක් චක්‍රයේ තියෙන මුල් සංඛ්‍යාවේ සිට තියෙන හින්දා අන්නගුතේ සාධාරණ පදේ හෙවත් පොදු පදේ 3යි. දැන් බලන්න මේ දෙවෙනි සංඛ්‍යා රටාව. මේක මේ ඉලක්කම් දෙක දිහා බැලුවොත් පේනවා එක්තරා චක්‍රයකට පොඩි නෑදෑකමක්. පොඩි නෙවෙයි හොඳම නෑදෑකමක් වෙනවා. මොකක්ද ඒ චක්‍රය? 7 වරක් චක්‍රේ. 7 වරක් චක්‍රය. එහෙනම් සාධාරණ පදේ මොකක්ද? 7යි. දැන් ඉස්සෙල්ලා තේරුම් නෑ කියපු දරුවන්ට පුතේ තේරුණාද? ඔව් සර්. තවමත් තේරුම් නැති දරුවෝ ඉන්නවද? ඉන්නවනම් කියන්න. ඉන්නවනම් කියන්න. සර් ඔව් පුතේ. ඔතන භාග සංඛ්‍යා තිබ්බොත් සර් මේ වගේ කොටසක 7 දී 8 ශ්‍රේණියේ ඉගෙන ගත්තේ වල භාග සංඛ්‍යා දෙන්නේ නැහැ. හැබැයි අපි 9 ශ්‍රේණියේ ඔයගොල්ලන්ට භාග සංඛ්‍යා සහිත සංඛ්‍යා රටාම් දෙනවා. මම තාම මේ මොහොතේ උගන්වන්නේ 9 සංඛ්‍යා රටා පාඩම නෙවෙයි. පොඩි පන්තිවල ඉගෙන ගත්ත කොටස් ටික. ඒක නිසා දැනට
ඔයා ඕක ප්‍රශ්නයක් විදිහට තියාගන්න. ඔයාට ප්‍රශ්නෙට උත්තර හම්බ වෙනවා 9 ශ්‍රේණියේ සංඛ්‍යා රටාව පාඩමේ තේරුණා. එතකොට භාග සංඛ්‍යා සහිත සංඛ්‍යා රටාව වල දී සාධාරණ පදයක් පොදු පදයක් හදාගන්න විදිහ අපි එතකොට කියලා දෙනවා. තේරුණාද පුතේ? ඔව් සර්. අනේ මහන් මෙහෙම හිතන්න. very good. හොඳයි එහෙම ප්‍රශ්න අහන්න. තාම මම උගන්වන්නේ 9 ශ්‍රේණිය වගේ මේ 7 8 ඉවෝ ගන්න. ඒක නිසා දැනට ඒක අවශ්‍ය නැහැ 9 කියලා දෙන්න. හරි. දැන් එහෙමනම් තේරුම් නැති දරුවෝ කීප දෙනෙක් හිටපු නිසා මම තවත් සංඛ්‍යා රටාවක් දෙන්න. මේකෙත් මට සාධාරණ පදයේ හේවත් පොදු පදය හොයලා දෙන්න. හරි ඇති නේද? දැන් ඕගොල්ලෝ මේ ඉලක්කම් ටික දිහා බලපුවම තේරෙනවා එක්තරා නෑදෑකමක් වගේ නේද? නිකන් නෑදෑකමක් දකින්න. මේක පුතේ ඇත්තටම මේ ඉලක්කම් ඉන්නේ මොන චක්‍රේ? පහේ චක්‍රේ. චක්‍රේ. එහෙනම් සාධාරණ පදේ මොකක්ද? පහයෙන්. ළමයි කාට හරි තේරුම් නැති දරුවෙක් ඉන්නවා. තේරුම් නැති කෙනෙක් ඉන්නවාද? very good. එහෙනම් ඕගොල්ලෝ හැමෝටම තේරුණ හින්දා කවුරුවත් මගෙන් තේරුන්නේ නැහැ කියලා කියන්නේ නැති නිසා මේ කොටස් එක මෙතනින් මම නවත්තලා තවත් ටිකකට මම යන්න. එහෙනම් මම විශ්වාස කරනවා මේක ඔක්කොගෙම හරි කියලා. ඇත්තටම මම අවසානයේ අහන්නේ ඇත්තටම මේ කියපු කොටස් ටික මේ දක්වා උගන්වපු කොටස් ටිකේ මොනවා හරි ගැටලු සාගත තැන් තියෙනවාද? හරි. එහෙමනම් මේ ලියාගන්න මෙන්න මෙහෙම. අනුම මෙහෙම ලියාගන්න. සාධාරණ ලියාගන්න. සාධාරණ පද මොකද්ද සර්? සාධාරණ පදයක්. සාධාරණ පදයක් දී ඇති විට මොකද්ද? දී ඇති විට සාධාරණ පදයක් දී ඇති විට එම සංඛ්‍යා රටාවේ මුල් පද හතර ලිවීම මුල් පද හතර ලිවීම මුල් පද හතර ලිවීම දැන් පෑන පැන්සල පැත්තේ තියන්න දැන් මම කියලා දෙන එක දිහා හොඳට බලාගන්න මම මේක මම නැවතත් කියන්න මම උගන්වන වෙලාවේ විතරක් කිසිවක් ලියන්න යන්න එපා කියන එක හොඳට අහගන්න තියෙනවා ඒක දෙකක් යන පටන් ගන්න
හරි මේ පැන කන්සල් පැත්තකින් තියාගන්න කියන දේ හොඳට අහගන්න ප්‍රශ්න තියෙනවා නම් මාත් එක්ක සාකච්ඡා කරන්න ප්‍රශ්න විසඳගන්න ඊට පස්සේ ලියන්න පටන් ගන්න මම කියන්නම් ලියන්න පටන් ගන්න ඕන වෙලාව එසේ පැන කන්සල් දිහා බලන්නවත් එපා මේ මම කියන එක දිහා බෝඩ් එක දිහා හොඳින් බලන්න හොඳින් අහගන්න ප්‍රශ්න තියෙනවා නම් විසඳගන්න මම ලියන්න කියනකොට විතරක් ලියන්න පටන් ගන්න මොකද අපේ ළමයින්ගේ හරිය වැරදි පුරුද්දක් තියෙනවා. ගුරුවරයා කියලා දෙනකොට ලියනවා. ගුරුවරේ කියලා දෙනකොට ලියනවා. පුතේ මතක තියාගන්න. මගේ පන්තියක් නෙවෙයි වෙන පන්තියක් වේවා. කිසිම ගුරුවරයෙක් කියලා දෙන අවස්ථාවක ලියන්න දෙයක් එපා. ඒ ගුරුවරයා කියන එක හොඳින් අහගන්න. අවබෝධ කරගන්න. එහෙම නැතුව ගුරුවරයා කියලා දෙන වෙලාවෙම ලියනවා. ඉතින් අවබෝධයක් වෙන්නේ නැහැ. පොත ලියුවා කියලා පොත පෙරුණා කියලා ඕගොල්ලන්ට මේකේ ලකුණු වැඩි වෙන්නේ නැහැ අවබෝධය ධර්ම වැඩි වෙන්නේ නැහැ නේද ඒක නම් හොඳට අහගන්න ඒ වැරද්ද කරන්න එපා පෑන කන්සල් පැත්තේ ඉන්න දැන් මම කියන එක පළමු උදාහරණය හරි साधारण पदයක් නැත්නම් පොදු පදයක් කියලා කියනවා tn සමානයි 3n අඩු කිරීමෙන් එක පාරකම බලයි මොකක්ද මේ කියලා තියෙන්නේ හරි n කියන්නේ මොකක්ද දන්නවද n මෙතන මේ සිම්පල් n අකුරෙන් හඳුන්වන්නේ පදය අහවල් පදේ කියන්නේ 3 වෙනි පදේද 10 වෙනි පදේද 15 වෙනි පදේද 20 වෙනි පදේද කියන එකක් හඳුන්වනවා ඕගොල්ලෝ කැමති පදයක් හැඳින්වීම සඳහා පාවිච්චි කර නැත්නම් සංඛ්‍යා රටාවක පදයක තිබෙන ස්ථාන. ඒ කියන්නේ 5 වෙනි ස්ථානයේ පදයේද 8 වෙනි ස්ථානයේ පදයේද 20 වෙනි පදයේ ස්ථානයේද කියන එකයි මේ එන්න අපුවෙන් දක්වන්නේ. දැන් මහලොකුට හිතන්න මේක හදාගෙන යනකොට ඉතාලම පාසෙන් සරලව උගලන්න තේරුම් ගන්න පුළුවන්. මෙන්න මම දෙනවා පොදු පදේ නැත්නම් සාධාරණ පදේ මේ සාධාරණ පදයේ අයිති සංඛ්‍යා රටාවේ පළවෙනි පදයයි දෙවෙනි පදයයි තුන්වෙනි පදයයි හතරවෙනි පදයයි අපිට හොයන්න. බලන්න මේක හොයනකොට ඔයගොල්ලන්ට මේ දැන් නිකන් හිතෙනවා ඇති මේක නම් ටිකක් අමාරුයි වගේ කියලා හිතෙනවා ඇති හැබැයි දැනට එහෙම හිතාගත්තට මම මේ ගාන කියලා දීලා ඉවරුණාට පස්සේ ඕගොල්ලන්ට එහෙම හිතෙනවා නම් ඕගොල්ලෝ මගෙන් අහන්න මම සම්පූර්ණ වගකීම බාර ගන්නවා අමාරුයි කියලා ඕගොල්ලන්ට හිතුනේ එහෙනම් මෙන්න බලා ගන්න පළවෙනි පදය හොයන්නේ පළවෙනි පදයේ හොයන විදිය. හරි. පළවෙනි පදයේ වෙනුවට හොයනකොට මේ tn වෙනුවට දාන්නේ t1. පළවෙනි පදයේ හොයනකොට දාන්නේ t1. එහෙනම් දෙවෙනි පදයේ හොයනකොට මෙතෙන්ද කීයක් දායිද? t2. තුන්වෙනි පදයේ හොයනවා නම් මෙතෙන්ට කීයක් දායිද? t3. දහයෙනි පදයේ හොයනවා නම් මෙතෙන්ට කීයද දාන්නේ? t10. අනේ සර් මට ආයෙ කියලා දෙන්නකෝ. දැන් මම හොයන්න යන්නේ පළවෙනි පදයේ. එතකොට දාන්නේ t1. දෙවෙනි පදේ හොයනවා නම් මම කීයද දාන්නේ? t2. තුන්වෙනි පදේ හොයනවා t3. පස්වෙනි පදේ හොයනවා t5. දැන් අර තේරුණා නේද දරුවන්ට දැන් තේරුණාද? ඔව් සර්. දැන් එහෙමනම් පළවෙනි පදයේ p1 මෙන්න සමාන කිරීම 3යි n කියලා කියන්නේ 3 වැඩි කිරීම n 3යි n කියලා කියන්නේ 3යි n කියලා කියන්නේ 3 වැඩි කිරීම n කියලා ඔයගොල්ලෝ ගන්න. මොකද ඉලක්කමක් සහ ඉංග්‍රීසි අකුරක් අතර කිසිම සංකේතයක් පේන්නේ නැත්නම් ඔයගොල්ලෝ දන්නවා ඒ දෙක අතර තියෙන වැඩි කිරීමක් කියලා. ඔයගොල්ලෝ අද නෙමෙයි ඔයිට කලින් ඉගෙනගෙන තියෙනවද නැත්නම් තියෙනවද පොඩි පන්ති වල ඉගෙනගෙන තියෙනවද නැත්නම් තියෙනවා සර්. මේ වාරේ තියෙනවාම තමයි. මේවා 6 විතර ඉගෙන ගන්න තියෙනවා.
3යි n කියන්නේ 3 වැඩි කිරීම n කියලා උතර ගන්න. හරි. එහෙනම් මෙන්න තුනේ ඉලක්කය. මෙන්න මේ දෙන්න අතර තියෙන වැඩි කිරීමක් ලියමු. හැබැයි මෙතන n අකුර වෙනුවට යොදන්නේ පුතේ මම පළවෙනි පදයයි මම මේ හොයන්න යන්නේ. එහෙනම් මම මෙතන n අකුර වෙනුවට යොදන්නේ 1. මම මෙතන n අකුර වෙනුවට 1. පුතේ මම දෙවෙනි පදයේ හෙව්වා නම් හොයන්න යනවා නම් මම මෙතෙන්ට n වෙනුවට කීයද දාන්නේ පුතේ? 2 10වෙනි පදයේ හොයන්න යනවා පුතේ මම මෙතන n වෙනුවට දාන්නේ 10යි. පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. තේරුම් නැති ධර්ම කියනවා නම්. ඊළඟට මෙතන තියෙන අඩු කිරීම 1. දැන් සොලු කරනවා. 3 වැඩි කරනවා ඉතින් 3 වරක් 1 3යි. මෙතන අඩු කිරීම 1 ආයිත්. මෙතන තියෙන 3 වැඩි කරන්න ඉතින් 3 වැඩි කරොත් 1ෙන් 3යි මෙතන. මෙතන තියෙන අඩු කිරීම මෙතන තියෙන එක. දැන් 3ෙන් එකක් අඩු කරොත් තවත් සොලු කරන්න පුළුවන්. 3ෙන් එකක් අඩු කරොත් කීයද? තේරුන්නේ නැති දරුවෙක් ඉන්නවනම් මගේ ප්‍රශ්න. ලියා ගන්න නැහැ කවුරු? I'm getting මොකක්ද? තේරුණා සර් දැන් හරි. ලහිරු මම හිතන්නේ ප්‍රශ්නේ ඇහුවේ. ලහිරු මම මේ මොහොතේ හොයන්න යන්නේ කී වැනි පදයක? මගේ අර ප්‍රශ්න අහපු කට්ටියකින් අහන්නේ. මම මේ මොහොතේ හොයන්න යන්නේ කී වැනි පදයද? 3 වෙනි. ප්‍රශ්නයක් ඇහුවා නේද කියන්නේ? මම හොයන්න යන්නේ කී වැනි පදයද? 3 වෙනි. ඔයා මුලින් හිටියේ නැද්ද? මුල් වෙලාවෙ හිටියේ නැද්ද? සර් පළවෙනි. දැන් මම මේ කතා කරන්නේ ඇයි පුතේ එක්ක ඔයා කට් වෙලා ඒ කියන්නේ මේ ඩිස්කනෙක්ට් වෙලා හිටියද නැත්නම් ඔයා මම කියන එක අහගෙන ඉන්නත් වෙන කොහවත් ඇවිද්දාද කියන එක නම් පිළිබඳ මට ගැටලුවක්. මම කිව්වා මේ හොයන්නේ පළවෙනි පදේ. ඉතින් මම මේ පළවෙනි පදේ හොයමින් යනවා. එතකොට ඇයි ඔයා මට තුන්වෙනි පදේ හොයනවා කියලා කියන්නේ? අහන ප්‍රශ්න සාධාරණ වෙන්නත් ඕනේ. දැන් බැරි වෙලාවට ඔයගොල්ලෝ කැමරා එක ඔන් කරගෙන වටේ කැමරා එක ඔෆ් කරලා වටේ ඇවිල්ලා මාළි වෙනවා. එනකොට අර එක අහගෙන නැහැ. ආයෙ එහෙම තේරුම් නැහැ කියලා කියන්න එපා. හරියට පොඩ්ඩක් හරි අහගෙන ඉන්න ඕනේ. මම අහන ප්‍රශ්නේ. එතකොට මේක දැන් මම හොයුවේ අතිශය විසඳ ප්‍රශ්නයක් අහන්නේ. මම අහුවේ පළවෙනි පදේ මොකක්ද? මේ මම හොයන්නේ කීවෙනි පදේද කියලා. ඔයා කියනවා තුන්වෙනි පදේ. මම මේක පැහැදිලි වුණු කී වතාවක් කියන්නද මේ හොයන්නේ පළවෙනි පදේ කියලා. මේ ලියලා තියෙනවා. එතකොට ඔයා හිතන්න ඔයා මොනවද අහගෙන ඉන්නේ කියලා. තේරුණාද? දැන් මේ උදේ ලියලා තියෙනවා පළවෙනි පදේ කියලා. එතකොට මම මේක ලියලා තමයි මේක පටන් ගත්තේ. අනිත් පළවෙනි පදේ හොයනවා කියලා මේක දැන් 3-4 වතාවක් කිව්වා. එතකොට ඔයාට එක වතාවක්වත් ඔයා අහගෙන ඉඳලා නැහැ. ඒක ඔයාලට තේරුන්නේ. දැන් මම අහනකොට මම ඇහුවා කීවෙනි පදේද හොයන්නේ කියලා ඔයාලට තුන්වෙනි පදේ. එහෙම ප්‍රශ්න අහන්න එපා. අහන ප්‍රශ්න සාධාරණ වෙන්නේ. දැන් කියලා දෙන්නත් නැහැ පුතේ. ඒ විදිහට අහන්න එපා. මෙලෝදයක් අපර එතන ඉඳලත් නැතුව නිකන් එහෙමනම් ප්‍රශ්න අහන්න එපා. මෙන්න පළවෙනි පදය හොයන්නේ. දැන් මෙන්න දෙවෙනි පදය හොයන්නේ. දෙවැනි පදය. T1 වෙනුවට කීයද ලියන්නේ? T2. ඇයි දෙවෙනි පදේ නම් ලියන්නේ T2. තුන්වෙනි පදේ නම් හොයන්නේ T3. පස්වෙනි පදේ හොයනවා නම් T5 කියලා දුන්නා. මෙතන තියෙන ඉලක්කම කීයද? 3. වැඩි කිරීම. ඔබට දන්නවා 3යි n කියලා ලියන්නේ 3 වැඩි කිරීම n කිය. 3යි n කියලා කියන්නේ 3 වැඩි කිරීම n. එතකොට පුතේ මෙතන n වෙනුවට යොදන්නේ අපි දෙවෙනි පදයේ හොයන නිසා මෙතන n වෙනුවට යොදන්නේ 2. අපි පස්වෙනි පදයේ හොයනවා නම් n වෙනුවට යොදන්නේ 5. එහෙනම් දැන් හොයන්නේ දෙවෙනි පදයයි. එහෙනම් දෙවෙනි පදයේ හොයන නිසා n වෙනුවට ආදේශ කරන්නේ 2. මේ බලන්න පළවෙනි පදයේ හොයනකොට n වෙනුවට 1 ආදේශ කරනවා. දෙවෙනි පදයේ හොයනකොට n වෙනුවට ආදේශ කරන්නේ
ඊළඟට මෙතන තියෙන අඩු කිරීම 1 මේ කියන්නේ මොකක්ද 3 වැඩි කරන්නලු 2 3 වරක් 2 6 3 වරක් 2 6 6න් අඩු කරන්නලු 1 6න් එකක් අඩු කරොත් කීයද sir ඒ වෙනකොට මම පළවෙනි පදය හෙව්වා දෙවෙනි පදය හෙව්වා කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ තියෙන තැන මට කියන්න. sir ඔව්. sir මට කැඩි කැඩි නෙහයින්නේ sir ඒ කැඩි කැඩි අනෙක් කටේට කැඩි කැඩිද මුදේ ඇහෙන්නේ. නෑ sir sir මොකද sir ඒක ඇහෙනවා. එහෙනම් ඔයා ඉන්න තැන සිග්නල් අඩු වෙයි. sir ඕකද කියන්නේ. sir රෙකෝඩ් එක දානවා sir පුතේ හැම සතියෙම නම් රෙකෝඩින් දාන්නේ. තේරුණාද? ඒ sir කියන්නේ WhatsApp එකට පුළුවන් sir ඒක අපිට අවුලක් වෙනවා. තේරුණාද? දැන් රෙකෝඩින් එකක් දැම්ම කියන්නේ ඔක්කොටම යනවා. පන්ති එන ළමයින්ටයි පන්ති එන්නේ නැති ළමයින්ටයි සියල්ලන්ටම යනවා රෙකෝඩින් එකක් දැම්ම. ඔයාට ඕන මට උදව්වක් විදියට ෆෝන් එක අරගෙන ආවොත් ඔයාට විතරක් රෙකෝඩින් එක දාලා දෙන්න. පොදුවේ ගෲප් වලට රෙකෝඩින් දාන්නේ නැහැ විශේෂම හේතුවක් මට වුණොත් ඇයි. හරි. සර් ඔව්. සර් ඔව්. උත්තරේ ලියද්දි t2 සමානයි 5 කියලා දාන්න ඕනේ සර්. කැමති නම් දාන්නත් පුළුවන් නොදා හිටියත් කමන්නේ මොකද මේ කියන්නේ අපි මේ උඩේ ලියලා තියෙනවා පළවෙනි පදේ කියන්නේ. එතකොට මේ උත්තරය ආවේ පළවෙනි පදේ තමයි. ඉතින් ඕනනම් මෙතනින් මෙහෙම දාන්න. t1 නැත්නම් t1 එහෙම දාන්න. නැත්නම් මේ t1 මෙතනින් මෙහෙම දාන්න. ලියාගන්න මේක. ඒ කරලා මට ඕගොල්ලෝ තුන්වෙනි පදයයි හතරවෙනි පදයයි හොයලා දෙන්න. තුන්වෙනි පදයයි හතරවෙනි පදයයි හොයලා දෙන්න. මෙන්න මේක අහගන්න ඕගොල්ලොන්ට ප්‍රශ්න තේරුම් නැති තැනක් තියෙනවා නම් ප්‍රශ්න අහන්න පුළුවන්. හැබැයි තේරුම් නැති තැන කුමක්ද කියලා මට කියන්න. තේරුම් නැති තැන කියන්න. ඒ තේරුම් නැති තැන මොකද්ද කියලා කිව්වොත් අපි උදව් කරමු. එහෙම නැත්නම් ආයෙ මුලින් නම් එහෙම කියලා දෙන්නේ නැත්නම් ළමයි වටේ ඇවිදලා ගිහිල්ලා වාඩි වුණාම හරි. දැන් මේක කොහොමද කියලා. එහෙම වුණොත් ඉතින් අපි මේ පන්ති කරන්න වෙන්නේ නැහැ නේ පුතේ. නේද? සර්
කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මොකද්ද? සර් ටීට වඩා අර එන් පල්ලින් පොඩිවටද ලියන්න ඕනේ. අන්න හරි. ඔව්. පල්ලෙන් පොඩිවට ලියලා තියෙන්නේ. ඔය මම ලියලා තියෙන විදිහට තමයි. මෙහෙම එක සමානක ලියන්නේ නැහැ. මෙහෙම ලියන්නේ. එහෙම ලියන්නේ. ටී අකුර ලියලා පහලින් පොඩිවට ලියනවා. අරයට වැඩිය පොඩිවට ලියනවා. හරි නේද? තුන්වෙනි හතරවෙනි පදේ හොයලා ඉවර නැති කට්ටිය ඉන්නවද? තුන්වෙනි පදේ සහ හතරවෙනි පදේ හොයන්න තව වෙලාව අවශ්‍ය දරුවෝ ඉන්නවද? ඉන්නවනම් කියන්න ටක් ගන්න. නෑ සර්. සර්. හරි එහෙනම් මෙන්න පුතේ තුන්වෙනි පදේ. ඒ තුන සමානයි තුන වැඩි කිරීම n වෙනුවට තුන අඩු කිරීම 1 තුන් වර තුන 9යි 9 එකක් අඩු කරොත් 8යි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ටක් ගාලා හතරවැනි පදය එමනම් P4 සමානයි 3 ලිව්වා වැඩි කිරීම දැම්ම n වෙනුවට 4 අඩු කිරීම 1 3 වරක් 4 12යි පුතේ 12න් එකක් අඩු කරොත් 11යි වෙන්න පුතේ උත්තර. දැන් මට කියන්න කාට හරි වැරදුන දරුවෝ ඉන්නවනම් මට කියන්න. වැරදුන දරුවෝ ඉන්නවනම් කියන්න. හරි. මේක තවදුරටත් අමාරුයි කියලා හිතෙන දරුවෝ ඉන්නවනම් කියන්න. අමාරුයි කියලා දැනෙනවා කියලා හිතෙන කට්ටිය. එහෙනම් මම උදාහරණ එකක් දුන්නා. මෙන්න පොතේ ඕගොල්ලන්ට තනියෙන් හදන්න දෙන ගාන. මෙන්න ළමයි තනියෙන් හදන්න දෙන ගාන. පළවෙනි ගාන. මුල් පද හතර හොයලා දෙන්න. මේ සාධාරණ පදේ නැත්නම් පොදු පදයේ සහිත සංඛ්‍යාටාවේ මුල් පද හතර කියලා දෙන්න. හදපු ක්‍රමය සමග මට අවශ්‍යයි. උත්තරේ විතරක් ලිව්වට පිළිගන්නේ නැහැ. උත්තරේ විතරක් පිළිගන්නේ නැහැ. හදලා ඉවර නම් මාර්ක් එකක් දාන්න. හදලා ඉවර නම් මාර්ක් එකක් දාන්න. සර්
කවුද කියන්නේ? අද පේපර් කරනවද? පුතේ අද පේපර් කරන්න බැරි වෙයි කියලා හිතනවා ගොඩක් කට්ටිය පේපර්ස් තාම අරගෙන නැහැ. සර් ඒ කියන්නේ පේපර් ගන්න එන්න ඕන සර්. පුළුවන් නම් එන්න ඕනේ. එහෙම නැත්නම් අපි පෝස්ට් කරලා එවනවා. දැන් ඇති. මෙන්න මේක බලන්න. පළවෙනි පදේ P1 සමානයි 5 වැඩි කිරීම m වෙනුවට 1 එකතු කිරීම 2. පළවෙනි පදේ නම් P1. මෙතන පළවෙනි පදේ නම් n අකුර වෙනුවට 1. මේ ඉතුරු ඉලක්කම් ටික 5 ලියුවා n වෙනුවට 1 එකතු කිරීම 3. 5 වරක් 1 5යි 5ට 3ක් එකතු කරොත් 8යි. දෙවෙනි පදය 5 ලියනවා වැඩි කිරීම n වෙනුවට 2 දැම්මා එකතු කිරීම 2. 5 වරක් 2 10යි 10ට 3ක් එකතු කරොත් 13යි. තුන්වෙනි පදය T3 සමානයි 5 වැඩි කිරීම n වෙනුවට 3 එකතු කිරීම 3. හරි. 5 වරක් 3 15යි
15ට 3ක් එකතු කරොත් 18යි. ඔන්න තුන්වෙනි පදය. T4 කියන්නේ 4 වෙනි පදයයි. 5 ලිව්වා n වෙනුවට 4 වෙනි පදයේ හින්දා n වෙනුවට 4 එකතු කිරීම 3. 5 4 20යි පුතේ 3ක් එකතු කරොත් 23යි. කාට හරි දරුවෙකුට තේරුම් නැති තැනක් තියෙනවා නම් කියන්න. මාක් එක ඔක්කොම අයින් කරගන්න. මාක් එක අයින් කරගන්න. තව දෙන්නෙක් ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා මාක් එකක් දාගන්න. තරුණිලා මාක් එක අයින් කරගන්න. තරුණිලා. හරි. දැන් මේ ගණන් පද හතරම 8 13 18 23 ආවනම් 8යි 13යි 18යි 23යි ආවනම් ඒ කට්ටිය මාක් කරා. ඒ කට්ටිය මාක් කරා. පුතේ මේ T අකුර කියන්නේ මොකද්ද කියලා අහනවා. පුතේ T අකුර හඳුන්වන්නේ T අකුරෙන් කියන්නේ මොකද්ද දන්නවද? පදය පළවෙනි පදය හැඳින්වීම සඳහා යම් පදයක් හැඳින්වීම සඳහා පාවිච්චි කරන අක්ෂර. යම් පදයක් දැන් එක්කෙනෙක් මගෙන් අහනවා මේ T අකුර යොදන්නේ ඇයි? යම් පදයක් හැඳින්වීම සඳහා පාවිච්චි කරන අක්ෂරයට තමයි T අකුරේ ගන්න. තේරුණාද? ඉතින් 5 වෙනි පදේ ඇහුවා T5. 20 වෙනි පදේ ඇහුවා T20. 50 වෙනි පදේ ඇහුවා T50. ඉතින් යම් අක්ෂරයක් යම් පදයක් හැඳින්වීම සඳහා යොදා ගන්නා සංකේතය තමයි පුතේ. සංකේතය තමයි පුතේ ඔය කිව්වේ. තේරුණාද? T අකුරෙන් කියන්නේ සංකේතය. පැහැදිලිද? ඔව් සර්. බලමු අපි කී දෙනෙක්ගේ හරිද කියලා. ඔය හරි කට්ටිය ඔච්චරයි දෙන්නේ. ඈ? මොකද අනිත් කට්ටිය? කාවින්ද මුදිත යශා තෙව්මිනි මොකද ඒගොල්ලෝ විනෝද් ලහිරු අමායා ජිනේෂා සමහර කට්ටියක් නම් මේ නම දාලා නැහැ පුතේ අර ෆෝන් නම් එක වැටෙන්නේ ආයෙ දානකොට මේ ජොයින් වෙනකොට අනිවාර්යයෙන්ම නම දාන්න පුතේ ඈ මෙන්න මේකත් අහගන්න අද මේකේ රෙකෝඩින් එක දාන්නවා හේතුව තමයි ගොඩාක් ළමයි කියලා මම මේ මැසේජ් වල තියෙනවා මේ කරන්ට් එක නැහැ කියලා ගොඩාක් ළමයිගේ කරන්ට් එක නැහැ කියලා ඒ වගේම වහිනවලු සමහර තැන්වල දැන් ඇත්තටම මේ මම ඉන්න කරන් නම් වහින්නේ හරි නමුත් මේ සමහර කට්ටිය වහිනවලු ඉතින් ඒකෙන්ද මම අද රෙකෝඩින් එක දානවා හරි පොතේ තව ගානක් දෙනවා මෙන්න දෙවෙනිදා මේකේ මුල් පද 4 හොයලා දෙන්න. මුල් පද 4 හොයලා දෙන්න.
හදලා ඉවර නම් මාක් කරන්න. Sir, sir, කියන්න. මාව ක්ලාස් එකෙන් ලියුණා සර් කියවුවේ මොකද්ද? පුතේ මේ දීලා තියෙන එකේ පළවෙනි පද 4 ලියන්න තියෙන්නේ. හා සර්. දැන් ඇති වෙනවා. වේලාව ඇත. ළමයි බලන්න. වැඩ නවත්තා. පළවෙනි පදය 6 වැඩි කිරීම 1. දැන් ටිකක් වේගෙන් හදන්න ඈ. දැන් ඔයගොල්ලෝ ටිකක් දන්නවා ඉස්සෙල්ලට වෙන්නේ. 6 වැඩි කිරීම n වෙනුවට 1 අඩු කිරීම 5. 6 වරක් 1 6යි. 6න් 5ක් අඩු කරොත් 1යි. මෙන්න පළවෙනි පදය. ඊළඟට දෙවෙනි පදේ හොයනවා නම් t දෙක සමානයි 6 වැඩි කිරීම n වෙනුවට 2 අඩු කිරීම 5 6 වරක් 2 12යි 12න් 5ක් අඩු කරොත් 7යි. ඊළඟට තුන්වෙනි පදය හොයන්නේ 6 ලියනවා n වෙනුවට 3 අඩු කිරීම 5 6 වරක් 3 18යි 18න් අඩු කරනවා 5ක් 13යි. ටිකක් මම වේගෙන් යන්නේ ඇයි දන්නවද? දැන් මේ වගේ ගණන් කීපයක් ඇදුවා මම විශ්වාස කරනවා ඕගොල්ලන්ට එච්චර ගැටලුවක් නැහැ. මේක වේගෙන් ගියත් කමක් නැහැ කියලා හිතෙන හින්දා හැබැයි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරමු. හතරවෙනි පදේ හොයන්නේ 6 ලියනවා n වෙනුවට 4 යොදනවා අඩු කිරීම 5 6 වරක් 4 24යි 5ක් අඩු කරොත් 19යි. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න නැත්නම් තරහ වෙන්න මාත් කතා කරන්න එපා. ප්‍රශ්න තියෙන දරුවෝ විතරක් කතා කරන්න. නැත්නම් මෙන්න ළමයි තව ගාන පද 4 හොයලා දෙන්න. පළවෙනි පද 4 බෝඩ් එක පුළුවන්ද?
මොකද්ද? බෝඩ් එක පේන්නේ ගාන කියන්න පුළුවන්ද? මට නම් මොනවද මොකද පුතේ එයා කියන්නේ? සර් යාට බෝඩ් එක පේන්නේ නැලු ගාන කියන්න පුළුවන් දාන්න. TN සමානයි TN සමානයි 10 අඩු කිරීම 3යි n 10 අඩු කිරීම 3යි n හරි නේද? අර අයියා විතර තනියෙන් ඉන්නේ. මේක ගෙනියන්න බෑ පොඩි. අයියා වයි නලගේ.